समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सक् मुक्कदं धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नामि भिक्खवे वस्सानि वस्सन् उपगन्तुं ති වාසනාවන්ත කාරුණික පින්වතුනි අද දවසේදී ලෙස්ටර් ධර්මාශෝක බෞද්ධ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන විශේෂයෙන් මේ 2020 වර්ෂයේ පුරාවට මේ ආරම්භ කරන්නට යෙදුන පහුගිය 4 වෙනිදායින් ආරම්භ කරන්නට යෙදුන මේ වසාන සමයේ තුල සිද්ධ කරන උතුම් ධර්මානුශාසනාමය පින්කම් මාලාවේ දෙවන පින්කම තමයි අද දවසේදී සිදු කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ දායකත්වයේ මූලිකත්වයේ දරලා කටයුතු සිදු කරන්නේ අපේ පින්වත් උපුල් මහත්මාණන් රසාංජලි මහත්මිය ඒ දෙපළ ප්‍රමුඛ පවුලේ සියලුම දෙනා විසින් විශේෂයෙන් මේ අය අරමුණු හැටියට අරමුණු කරගෙන බලාපොරොත්තු වෙනවා අපේ උපුල් මහත්මාණන්ගේ ආදරණීය බිරිඳ රසාංජලි මහත්මිය තරමක් අසනීප තත්වයෙන් පසු වෙනවා. ඉතින් එතුමියට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට මේ උදාාර පින්කමේ ප්‍රධාන අරමුණ හැටියට තබාගෙන කටයුතු සිදු කරනවා. ඉතින් ඒ නිසාවෙන් අපි මූලික වශයෙන් ප්‍රාර්ථනා කරමු. ධර්ම දේශනාව ආරම්භයටම ප්‍රථමයෙන් අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. මේ සිදු කරගත් සියලු පින්කම් වල කුසල ශක්තිය කරන කොටගෙන මේ දේශනා කරන්නා වූ මේ උතුම් ධර්මය ආශිර්වාද කොටගෙන සත්‍ය කොටගෙන ඒ ගුණයත් හේතු වාසනා වෙලා එරසාංජලි මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය චිර ජීවනය උදා වේවා. ඇති වෙලා තිබෙන ඇති වෙන්න තිබෙන ඇසට පෙනෙන නොපෙනෙන සියලුම ආකාරයේ ලෙඩ දුක් කරදර කම් කඩළු බාධක අපල උවදුරු ආදී සියලුම රෝගාබාධයන් දුරු කර ගැනීම පිණිස උතුම් වූ දීර්ඝායු සම්පන්නිය පිණිසමත් මේ උදාාර කුසල ශක්තිය හේතු වාසනාම වේවා කියලා අපි සාදු 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 කියලා අදිෂ්ඨාන කරලා මේ ධර්මානුශාසනාවන් ආරම්භ කරන්නට සූදානම්. විශේෂයෙන්ම ඔබ දන්නවා අපේ ශාසනයේ උගන්වන පින්කම් අතර ප්‍රධාන පෙළේ පින්කම් කිහිපයක් තියෙනවා. ඒ ප්‍රධානම පෙළේ පින්කම් අතර ඔබ දන්නවා අටමහා කුසල් නැත්නම් ප්‍රධාන පෙළේ පින්කම් 8ක් පිළිබඳව. මේ පින්කම් 8ට අදාළව මේ 8න්ම පළවෙනි තැන ගන්න පින්කම මොකක්ද කියන එක ඔබ දන්නවා. ඒක අපි නාමිකව සඳහන් කළොත් කටින මහා පින්කම. ඒ පින්කමට සමගාමීව මේ පසුගිය ඇසළ පොහොය දවසේ උපසබන් භික්ෂුන් වහන්සේලා හැටියට අපි වස් සමාදන් වෙලා මේ වස් තුන් මාසයේ පුරාවටම විවිධ ආකාරයේ පින්කම් සිද්ධ කරගෙන
භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම වෙනදට වඩා වැඩිපුර පින්කම් වල යෙදෙන වෙනදට වඩා පින් සිද්ධ කරගන්න කාල සීමාවක් හැටියට මේ වස්තුම් මාසය අපිට හඳුන්වන්නට පුළුවන්කම තියෙන මේ කාල සීමාවේ තමයි අපි මේ පින්කම් සිද්ධ කරගන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ පින්කමේ ආනිසංසයන් පිළිබඳව මම දැන් ඔබට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද හේතුව එය පසුවට සිද්ධ කළ යුතු කාරණාවක් නිසා. විශේෂයෙන්ම අපි දන්නවා විශේෂයෙන්ම ලාංකිකයන් හැටියට අපි විශේෂයෙන් ඔය කැබිලෙත් වගේ දේවාලයකට යනකොට අපි මේ වෙලා යන සිරිතක් අපේ තියෙනවා. මස් මාංශ වලින් වැළකීලා මද්ද්‍රව්‍ය වලින් වැළකීලා මේ ආදී වශයෙන් විවිධ ආකාරයේ පේවීම් සිද්ධ කරනවා. අපි මලගෙදරකටවත් සම්බන්ධ වෙන්නේ නැතුව ඒ විදිහට. එහෙම නැතුව අපි පේවීමකින් අපේ තියෙන බලවත් විශ්වාසයක් අතරමඟදී අපිට වනසිව්පාවන්කින් හරි කමක් නැහැ හානියක් වේවි කියලා. ඉතින් මම හිතන්නේ ඒ කාරණාව වගේම තමයි අපි මේ වස්තුම් මාසයේ පුරාවටම මේ කරන්නේ අපි පේවීමක්. මේ මහා පින්කමක් වස්තුම් මාසයේ අවසානයේ අපි සිද්ධ කරනවා. ඒ සිද්ධ කරන මහා පින්කමට පේවීමක් විදිහට තමයි මේ වස්තුම් මාසයේ පුරාවටම අපි අපේ සිතේ තියෙන කෙලෙස් ධර්මයන් යටපත් කරගන්නට නැත්නම් දුරු කරගන්නට දරණ වෑයමක්. නිරන්තරයෙන්ම ඔබ දන්නවා අපේ සිත් තුළ විශේෂයෙන්ම සිත කය වචනය කියන මේ තිදොරම බොහොම වික්ෂිප්ත වෙච්ච එකක්. එක තැනක තියාගෙන පහසුවෙන් අපිට ඉන්න පුළුවන් එකක් නෙවෙයි. දැන් වෙනදනම් අපි ධර්මානුශාසනාවක් ආරම්භ කරනකොට මූලික වශයෙන් අවවාදයක් හැටියට ධර්මාවවාදයන් සිහිපත් කරනවා. ඒ ධර්මාවවාදයන් සිහිපත් කරනකොට අපි ගොඩක් වෙලාවට කියන දෙයක් තමයි ජංගම දුරකථන විසන්ධි කරගන්න කියන කාරණා. හැබැයි අද දවසේ අපිට ඔබට ඒක සිහිපත් කරන්න බෑ. මොකද හේතුව ඔබ දන්නවා සජීවීව තමයි අපි අද මේ ධර්මානුශාසනාමය පින්කම් සිද්ධ කරන්නේ. ඒකට හේතුවක් ඔබ දන්නවා මේ වෙනකොට ලෝකේ පුරාවටම පැතිරලා තියෙන කොරෝනා වසංගතය නිසා වෙන බව. ඒ කොහොම වෙතත් මේ වෙලාවේදී සිත කය වචනය කියන මේ තුන් දොර අපි විසන්ධි කරගත යුතුයි. අකුසලයේ පැත්තට බර වෙන්නට නොදී කුසලයේ පැත්තට අපි මේක නැඹුරු කරගත්තට ප්‍රශ්නයක් නැහැ. මේ කියන සිත කය වචනය කියන තුන් දොර පවිත්‍ර කරගෙන මේ පින්කම් වලට සම්බන්ධ වුණාම අපි දන්නේම නැතුව මේ උදාර පින්කම් වලට පේවීමක් වෙනවා. මම මෙතනදී පේ වෙන්න ඕනි කියලා කිව්වේ පරිබාහිර දේවල් වලින් නෙමෙයි. මස් මාංශ වලින්වත් මද්ද්‍රව්‍ය වලින්වත් නෙවෙයි. ඒ දේවල් වලින් පේ වෙනවා නම් ඇත්තටම හොඳයි. හැබැයි නමුත් අපිට මේ වස්තුම් මාසයක කාල සීමාවක් එහෙම පේ වෙලා කරන්න ටිකක් අපහසුතාවක් තියෙන නිසා මොකද ගොඩක් අයට මස් මාංශ ආදිය කැවෙන නිසා ඒ වගේම මරණ ගෙවල් ආදියට සම්බන්ධ වෙන නිසා මම මෙතනදී අනුගමනය කරන්නේ අපි පේ වෙන්නට ඕන අපේ සිත තුළ හටගන්න රාග ద్వේෂ මෝහ ආදී අකුසලයන් දුරු කරගන්නට මේ වස්තුම් මාසයේ අවසානයේ අපේ බලාපොරොත්තු වෙන්නේ මේ රාග ద్వේෂ මෝහ කියන අකුසලයන් යටපත් කරන්න අඩු කරගන්න දුරු කරගන්න. ඉතින් විශේෂයෙන්ම අපි ලෙස්ට ධර්මාශෝක බෞද්ධ විහාරස්ථානයේ මූලික කරගෙන අප විහාරත්‍රයේම විහාරාධිපති අතිගෞරවනීය විතාරන්දනීය කස්සප නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලික මඟ පෙන්වීම යටතේ උන්වහන්සේගේ අවවාද අනුශාසනා ඇතුව මේ වස්තුම් මාසයේ පුරාවටම අපි පින්කම් මාලාවක් සූදානම් කරගත්තා. ඒ සූදානම් කරගත් පින්කම් මාලාවේ
මේ වස්තුන් මාසයේ ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා ධර්ම දේශනාවන් 35ක් සිද්ධ කරන්නට. ඒක මම හිතන්නේ මගේ පෞද්ගලිකව මගේ ජීවිතේ පැත්තෙන් බැලුවත් මට ලොකු අභියෝගයක්. මොකද හේතුව පන්සලේ වැඩ කටයුතු සිද්ධ කරන හාමුදුරුවෝ හැටියට අපිට තියෙන ලොකු අභියෝගයක්. මොකද කොරෝනා වසංගතයක් තියෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ මේ වන විටත් ලොක්ඩවුන් කරලා පවතින්නේ. ඒ නිසා අපේ පින්වත් පිරිසට පන්සලට එන්න පුළුවන් අවකාශය බොහෝම සීමා සහිත වෙලා තියෙන්නේ. එවන් වකවානුවක් තුල මේ වස්තුන් මාසයේ පුරාවටම එකම සෙනසුරාදා දවසක්වත් එකම ඉරිදා දවසක්වත් මේ විදිහේ පින්කමක් නොපවත්වන්නේ නැතුව සෑම සෙනසුරාදා දිනකම ඉරිදා දිනකම සන්ධ්‍යා කාලේ ධර්මානුශාසනාමය මහ පින්කමක් සිදු කරගන්න අපි අරමුණු කරගත්තා. ඒ අරමුණු කරගත්ත පරිදිම අපි මේ වෙන විට ධර්ම දේශනා මම හිතන්නේ 30ක් පමණ අපේ දායක පින්තුන් බාරගෙන ඉවරයි. තව අපිට තව කීපයයි තියෙන්නේ. එතකොට මේ අපි බාරගත්ත පරිදි සකස් කරගත්ත පරිදි ධර්ම දේශනා 35ම අපිට මේ මාසයේ පුරාවටම සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ ඒක ලොකු අභියෝගයක් මේ තියෙන අයහපත් සෞඛ්‍ය තත්ත්වයන් එක්ක බලද්දී. හැබැයි මේ කියන අයහපත් සෞඛ්‍ය තත්ත්වයන් යටතේ වුණත් අපි මේ විදිහට පින්කම් මාලාවක් දියත් කරගෙන මේ හැම පින්කමක්ම සිද්ධ කරලා අවසානයේ සිද්ධ කරන මහ පින්කමක් අර මම මුලින් කියාපු අට මහා පින්කම් වලට අයිති වෙන පළවෙනි පින්කම. නාමිකව අපි සඳහන් කළොත් උතුම් කටින චීවර මහා පුණ්‍ය කර්මය. ඒ උතුම් මහා පින්කම සිද්ධ කරගන්න තමයි මේ සියලු පින්කම් සිද්ධ කරගෙන යන්නේ. හැබැයි මේ ධර්ම දේශනා 35 අවසානයේ ඔබේ සිත තුළ තියෙන රාග ద్వේෂ මෝහයන්ගෙන් යම් බඳු මට්ටමකට හෝ අඩුවීමක් සිද්ධ වුණොත් මම හිතන්නේ ඒක තමයි අපි බලාපොරොත්තු වන සාර්ථකත්වයේ සහ අපට වෙන්නට ඕන දේ. මොකද හේතුව අද වර්තමාන සමාජයේ වෙනකොට මිනිස්සු ළඟ වැඩිපුරම තියෙන රාගයයි ద్వේෂයයි මෝහයයි. ඔබ නිකමට හිතලා බලන්න අපි උදේ නැගිටපු වෙලේ ඉඳලා හවසට නිින්දට යන මොහොත වෙනකම් පින්නතුනි කොච්චරනම් අපේ සිත තුළ රාගය හට ගන්නවද? ඒ විතරක් නෙවෙයි උදේ ඉඳන් හවස නිින්දට යන මොහොත වෙනකම් අපේ සිත තුළ කොච්චරනම් ද්වේෂය හට ගන්නවද? කොච්චරනම් මෝහය හට ගන්නවද? මේ අකුසල ධර්මයන් සිත තුළ හට ගන්න වාරයක් පාසා පින්නතුනි අපට තව තවත් මේ සසර ගමන දික් වෙන එකයි සිද්ධ වෙන්නේ. තව තවත් අපි මේ අපායගාමී මාර්ගයට තමයි ඇද වැටෙන්නේ. එක්ක මේක හොඳින් අපි බේරගත යුතුයි. එහෙම නැත්නම් අපි මේක නරකින් නෙවෙයි සසරට ඇති බය නිසා හරි ගස්සා ගත යුතුයි. එක්ක නිවන අරමුණු කරගෙන නිවන පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන මේක සසර ගමන කෙටි කරගන්න උත්සාහ ගත යුතුයි. එහෙම නැත්නම් මේ සතර මහා අපායන් මේ දුක් විඳින්න තියෙන ස්වභාවය පිළිබඳව දැකලා කල්පනා කරලා හිතලා ඒ පිළිබඳව බයක් ඇති කරගෙන මේ සසර ගමන කෙලවර කරන්නට උත්සාහ විය යුතුයි. එහෙම වුණොත් අපිට පුළුවන් මේ ලැබුව මනුස්ස ජීවිතය තුළ පරිපූර්ණ මනුස්ස ජීවිතයක් හැටියට ගත කරලා මිනිසෙක් විදිහට ඉපදුනා වගේම මිනිසෙක් විදිහට ජීවත් වෙලා මිනිසෙක් විදිහට මේ පරලොව යන්න. අද ගොඩාක් වෙලාවට අපි සිද්ධ කරන්නේ මිනිසෙක් හැටියට උපත ලැබුවට අමනුෂ්‍යව හැටියට ජීවත් වෙලා මිනිස්ය වේශයකින් එතනින් එහාට මොකද්ද වෙන්නේ කියලා ඔබ මම කවුරුත් හිතන්නේ නැහැ. අපි හිතන්නේ මරණය කියන කාරණාව දක්වා විතරයි. උපතිය ලබන එකවත් මරණයටපත් වෙන එකවත් අපේ ජීවිතේ අපිට පුදුම වෙන්නවත් අඩන්නවත් කාරණාවක් නෙවෙයි. සතුට වෙන්නවත් කාරණාවක් නෙවෙයි. හැබැයි උපතිය ලැබපු දවසේ පටන් මරණයටපත් වෙන මොහොත දක්වා යන මේ ගමන තුල ඕනනම් අපි අවුරුදු 60ක් 70ක් වෙයි ඔය ගමන.
ඔය අවුරුදු 60 70න් අපි වැඩිපුරම කාලයක් කරන්නේ රැකී ආරක්ෂා වෙනුවෙන්, නිදා ගැනීම වෙනුවෙන්, ආහාර පාන සොයා ගැනීම වෙනුවෙන්, දරුවන්ගේ පවුලේ ඥාතීන්ගේ යුතුයකම් වගකීම් වෙනුවෙන් ඔය විදිහට අවුරුදු 40ක් විතර ඔය අවුරුදු 60න් වෙන් කරාම ඉතුරු වෙන්නේ අවුරුදු 20ක්. අපිට එහෙමත් කියන්න බෑ අවුරුදු 10ක්වත් තරම් පුංචිම කාල සීමාව. එතකොට අපිට දවස ගත වැඩි අවශ්‍ය නැහැ. අවුරුදු 60ක් නැතුව ඔබ කල්පනා කරලා බලන්න දවස ඔබේ එක දවසකට අපි බුදුහාමුදුරුවෝ වෙනුවෙන් කොච්චර කාල සීමාවක්ද වෙන් කරන්නේ? ධර්මයේ වෙනුවෙන් අපි කොච්චර කාල සීමාවක්ද දවසකට වෙන් කරන්නේ? ඒ වගේම මහා සංඝරත්නයේ වෙනුවෙන් ඔබ කොච්චර කාල සීමාවක්ද දවසට වෙන් කරන්නේ? සමහර වෙලාවට උදේ හවස බුද්ධ වන්දනාවවත් අපට කරන්න තරම්වත් වෙලාවක් නැති ජීවිත, කාර්ය බහුල ජීවිත තියෙන මිනිස්සු ඉන්නවා. එහෙම කල්පනා කරලා බැලුවාම මේ උප්පත්තිය ලැබපු දවසේ ඉඳලා මේ විශ්වයේ තුල ජීවත් වෙලා කටයුතු කරලා විවිධ ගනුදෙනු පවත්වලා පින්නුතිනි අපි කවදා හරි දවසක මරණයටපත් වෙනවා. එහෙම මරණයටපත් වුනහම මැරිලා ගිහිල්ලා කොහෙද උපදින්නේ? අපිට උපදින තැන හිතා ගන්න පුළුවන් සතර අපාය සහ දුක්ඛිත ආත්මභාවයක් පමණයි. මොකද හේතුව මනුෂ්‍ය ආත්මභාවයේ උපත ලැබලා පින්කම් කරගන්නේ නැතුව, පිනට බර වෙන්නේ නැතුව, අකුසලයට බර වෙලා කටයුතු සිද්ධ කරොත් එහෙම ජීවිතය තුළ ඒ පුජ්‍යලයා ඒකාන්තයි මරණින් මතු උප්පත්තිය ලබන්නේ අපායගාමී දුක්ඛිත ජීවිතයක ආත්මභාවයක. ඔබ නිකමට කල්පනා කරලා බලන්න, අපි මේ මනුෂ්‍ය ආත්මභාවය තුළ ජීවත් වෙලා ඉඳලා මැරිලා ගිහිල්ලා තිරිසන්ගත ආත්මභාවයක තිරිසන් සතෙක් වෙලා ඉපදුනොත් එහෙම අපිට කවදාකවත් පින්නතුනේ ගොඩ එන එක ලේසි වෙන්නේ නැහැ. මොකද හේතුව අපිට මේ ලෝකේ ඕනම දෙයක් සල්ලි දීලා කරන්න පුළුවන්. ඔබ පෞද්ගලික කාලේ රූප වාහිනිය තුලින් දකින්න ඇති කෝටි ප්‍රකෝටි ගණන් මිල මුදල් වියදම් කරලා මිනී පවා මරන්නට නැත්නම් මේ ජීවිත පවා විනාශ කරන්න පුළුවන් කමක් තිබෙන බව පහුගිය කාලේ පුරාවටම ඔබ දකින්න ඇති. පින්නතුනි එහෙම බැලුවාම සල්ලි වලට මොනවද කරන්න බැරි කියලා අපි හිතපු කාලයක් තිබුණා. මේද මාස 4කට 5කට එහා පැත්තේදී අපි විශේෂයෙන්ම එංගලන්තයේ වගේ ඕස්ට්‍රේලියාව වගේ මේ දියුණුවයි කියලා හිතාගත් රටවල් ගැන අපි හිතාගෙන හිටියේ පින්නතුනි සල්ලි වලට හැමදේම කරන්න පුළුවන් සහ තාක්ෂණයේ විද්‍යාව මේ අංශ දෙකෙන්ම හිණිපෙත්තට ගියපු රටවල් හැටියට, ඉහළටම ගියපු රටවල් හැටියට. හැබැයි පින්නතුනි පහුගිය මාස ගානකට පෙර ආපු ඒ වසංගතය හමුවේ ඔබ දැක්කා මේ ධනය, බලය, නිලය මේ හැම දෙයකින්ම ඉහළින් හිටපු, තාක්ෂණයේ විද්‍යාව මේ හැම අංශයකින්ම ඉහළින් හිටපු මේ රටවල් මරණීය අභියස මොනතරම් කඩා වැටුමද කියන කාරණාව. ඒ විතරක් නෙවෙයි, අර මම දැක්කා සමහර රටවල් වල වීදිවල මම්මාවත් වලට මිල මුදල් පවා විසි කරනවා මරණ බය දැනිලා. පින්නතුනි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, තමන්ගේම හදවතට තට්ටු කරලා අහලා අපි මොනවද අපේ ජීවිතේට කරගෙන තියෙන්නේ? අපි මෙහෙම කටයුතු කරලා මැරෙනකොට අපිට බයක් දැනෙන්නේ ඇයි? මේ මරණය අභියස අපිට යම් කිසි බයක් දැනෙනවා නම් දැනෙන්නේ පින්නතුනේ ජීවත් වෙච්ච කාලය පුරාවටම කුසල කර්මයන් හේනේ නියැලිලා කටයුතු කරන්නට බැරි වෙච්ච නිසා. අපි කුසල් දහම් කරගෙන පිනෙන් පොහොසනේ වෙලා කටයුතු කළා නම් අපිට කොයිම වෙලාවකවත් මරණයට බය වෙන්න දෙයක් නැහැ. බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ මරණයට නොබියව මුහුණ දෙන්න. ඒකට අවශ්‍ය කරන මාර්ගයේ ධර්මයේ තුල බුදුහාමුදුරුවෝ අපට දේශනා කරලා තියෙනවා. ඒ දේශනා කරපු ධර්මයට අනුගත වෙලා අපේ ජීවිතය ධර්මානුකූලව ගත කරන එකයි අපට තියෙන්නේ. එහෙම ගත කරනවා නම් පින්නතුනි අපට බුදුහාමුදුරුවෝ නිරන්තරයෙන්ම දේශනා කරේ ජීවිතං අනියතං මරණං නියතං. මරණය නියතයි. හැබැයි ජීවිතේ කොයිම වෙලාවකවත් නියත වෙන්නේ නැහැ, ඒක අනියතයි. එහෙනම් මේ අනියත ජීවිතය ගැන අපි හිතන්නේ නැතුව, මේ නියත වූ මරණය ගැන හිතන්නේ නැතුව කටයුතු කරනවා නම්
අපි සතර අපායේ තමයි මරණයන් මතුවන්නේ. එහෙම ගිහිල්ලා තිරිසංගත ආත්මයක ඉපදුනත් අර කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි තිබ්බත් ධනෙ නිලේ බලය මොනවා තිබ්බත් විද්‍යාව තාක්ෂණය ඔය මොනවා තිබ්බත් පින්දුතුනි ඔබ කාටවත් පුළුවන් කමක් නැහැ බල්ලෙක් පූසෙක් කොඩියෙක් කලියෙක් මිනිස්සෙක් බවට පරිවර්තනය කරන්න. ඒක කරන්න බෑ කාටවත්. ඒක කරන්න පුළුවන් Tamanටම විතරයි. ඒ තමයි මේ ලැබුව මනුස්ස ජීවිතය තුළ පින්කම් කරගෙන පිනෙන් පොහොසත් වෙලා පුණ්‍යවන්ත ජීවිතයක් ගත කරන එකම පමණයි. ඒ නිසාවෙන්ම තමයි අපි ඔබ හැමදෙනා වෙනුවෙන් බොහෝ කරුණාවෙන් මේ වස් කාලය තුල මේ විදිහට පින්කම් සිද්ධ කරගෙන ධර්ම දේශනාවන් සිද්ධ කරගෙන බලාපොරොත්තු වෙන්නේ. මේ ලෝකයේ පින්නතුනි කෙනෙකුට දෙන්න පුළුවන් දාන අතර ඉහළම දාණය තමයි ධර්ම දානමය පින්කම. මොකද හේතුව කෙනෙක්ගේ කුසගින්න නිවන්න පුළුවන් අපිට කන්න ටිකක් දීලා. හැබැයි පින්නතුනි අපිට කෙනෙක්ගේ බුද්ධිය වර්ධනය කරවන්න කෑම ටිකක් විතරක්ම දීලා පුළුවන්කම නැහැ. අපේ මොළේ සකස් කරගන්න බුද්ධිය වර්ධනය කරගන්න ප්‍රඥාව වර්ධනය කරගන්න අපිට තියෙන එකම මඟ තමයි දහම් මඟ. ඒ මඟ යා යුතුයි. ඒ මඟ යා යුතු ක්‍රමවේදය අපේ ධර්මයේ තුල බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. මා මූලික වශයෙන් ඔබට පුංචි ගාථාවක කොටසක් සිහිපත් කරන්නට යෙදුණා. අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තු. මේ ගාථා පාඩේ ඔබ පහුගිය කාලේ අහලා තිබුණා. ඇහුවා. විශේෂයෙන්ම ඇසල පොයේ දවසේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම ඔබේ ආරාධනාවට අනුව වස් සමාදන් වෙලා වැඩ වාසය කරන මේ වස් කාල සීමාව තුළ බුදුහාමුදුරුවෝ මෙතනදී මේ ගාථා පාඨයේ සරල අදහස විදිහට වස් තුන් මාසයක් වස් වසන්නට අනුදෙන වදාරනවා අනුමත කරනවා කියන එකයි මේකේ සරල අර්ථය. මම මේ වෙලාවේ අද දවසේ මම විශේෂ ගැඹුරු ධර්මයක් ඔබට දේශනා කරන්නට ආරම්භ කරගත්තේ නැහැ. මොකද හේතුව අපි ගැඹුරු ධර්මයේ අවබෝධ කරගන්න ගැඹුරට යන්න කලින් මේ ධර්මයේ නැති මහා සාගරයට අපි කොහේ හරි තොටුපළකින් කොනකින් බහින්න ඕන. අපි එකපාරම ගිහිල්ලා මේ සාගරයේ මැද්දට වැස්සහම අපිට යා යුතු මඟ නොයා යුතු මඟ පේන්නේ නැහැ. අපිට පේන්නේ ගැඹුරක් විතරයි. එහෙනම් මේ ගැඹුරට යන්න කලින් අපි කොනකින් පටන් අරගෙන යමු. එහෙම යනකොට අපි දන්නේම නැතුව ගැඹුරක් පහු කරගෙන අපි තවත් පැත්තකින් කෙලවර වෙයි. ඒ කෙලවර අපිට නිවන කියන තැන තියාගෙන නිවනවත් අරමුණු කරගන්නේ නැතුව නිවනවත් බලාපොරොත්තු වෙන්නේ නැතුව අපි මේ කුසල් දහම් කරගෙන මාර්ගයේ යමු. එතකොට දන්නේම නැතුව අපිට නිවන හම්බ වෙයි. අපි නිවනත් උපාදානය කරගත්තොත් වෙන්නේ පින්නතුනේ අපිට ඒ තුලත් යම් කිසි ආකාරයකට නොදැනුවත්වම තෘෂ්ණාවක් ගොඩනගෙන එකමයි. ඒ නිසා කිසිම දෙයකට අපි ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව බුදුහාමුදුරුවෝ දේශනා කරපු මධ්‍යම ප්‍රතිපදාවට අනුකූලව අපි මේ ධර්ම මාර්ගයේ යමු. එහෙම පින්කම් කරගෙන යනකොට යම් කිසි දවසක එයි අපේ පුණ්‍ය ශක්තිය මෝරපු දවසක්. අන්න එදාට අපට නිවන මුණ ගැහියි. ඒ හම්බ වෙනකන් අපි මේ මඟ පුළුවන් තරම් පින්කම් කරගෙන යමු. මේ ලැබුව මනුෂ්‍ය ආත්භාවයේ තුල අපි දන්නේ නැහැ පින්නතුනේ මේ ආත්මයෙන් පස්සේ ආය අපිට මනුෂ්‍ය ආත්මයක් ලැබෙයිද නැද්ද කියලා. ඒකට කාරණාවන් කීපයකුත් බලපානවා. මේ ආත්මයේ තුලදී අපි කරපු කියපු දේවලුත් අපට බලපානවා. ඒ වගේම තමයි පින්නතුනේ මැරෙන මොහොතේ ඇති වෙන සිතුවිල්ලත් බලපානවා. අපි කොච්චර හොඳට පින්කම් කරගෙන හිටියත් මැරෙන මොහොතේ අපේ සිතුවිල්ල තිබුණොත් එහෙම අකුසලයක් පිළිබඳව අපිට මරණින් මතු උප්පත්තිය සිද්ධ වෙන්නේ නරක තැනක දුක්ඛිත තැනක. හැබැයි දුක් විඳින සිද්ධ නොවෙන්න පුළුවන්. හැබැයි ආත්මාවේ දුක්ඛිත වෙන්න පුළුවන්. ඒ නිසාවෙන් පුළුවන් තරම් කුසල් දහම් කරගෙන මරණයට නොබියව මුහුණ දෙන්න පුළුවන් පිනෙන් පොහොසත් වෙච්ච ජීවිතයක් සකස් කරගමු. එහෙම සකස් කරගත්තාම මරණයට නොබියව මුහුණ දෙනවා වගේම මරණින් මතු උප්පත්තිය ලබන ආත්මභාවය සුගතිගාමී තැනක උප්පත්තිය ලබන්න අපට පුළුවන්කම ලැබෙයි. ඒ නිසාවෙන් තමයි බුදුහාමුදුරු විශේෂයෙන්ම මේ වස්තු මාසයක් අපිට වෙන් කළේ.
මම හිතන්නේ මේ වස් කාල සීමාව පිළිබඳව ඔබට යම් කිසි වචනයක් දෙකක් සිහිපත් කළොත් එහෙම අර මම මුලින් සඳහන් කරපු ගාථා පාඨයට අනුකූලව අපේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මූලික කාල සීමාව තුල නැත්නම් පළවෙනි අවුරුදු 20 තුල මෙහෙම වස් විසීමේ සම්ප්‍රදායක් තිබුණේ නැහැ. හැබැයි මේ කාලේ වෙනකොට භික්ෂුන් වහන්සේලාගේ ස්වභාවය තමයි සංචාරක ජීවිතයක් ගත කරමින් දෙදෙනෙක් එකමඟ නොයමින් දේව මිනිසුන් සහිත ලෝකයාට හිතසුව පිණිස අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් ගම් නියංගම් සිසාරා වැඩම කරපු එක තමයි එකල මහා සංඝ රත්නය කලේ. පින්නතුනි අද වගේ මෙතත් හිටියා හාමුදුරුවරුන්ගේ වැරදි හොයන අය. ඔබ දන්නවා අදත් ඉන්නවා හාමුදුරුවරුන්ගේ අඩුපාඩු හොයන වැරදි හොයන එහෙම පිරිස. මම හැමදාම කියන කාරණාවක් තමයි අපිට අපේ පැවිදි ජීවිතය තුළ වැඩි හරියක් හම්බුනේ මහා සංඝරත්නයේ අඩුපාඩු හොයන පිරිස් මිසක මහා සංඝරත්නයේ තියෙන අඩුපාඩු හොයන පිරිස් නෙවෙයි. හැබැයි මම මේ අතින් සතුටු වෙනවා ලෙස්ටර් ධර්මාශෝක බෞද්ධ විහාරය පිළිබඳව. මොකද අපේ පින්වත් දායකයන්ට ඔක්කොම අපි මේ විදිහට පින්කම් මාලාවක් සූදානම් කරගෙන මෙහෙම කරමුයි කියලා අපි කියලා දවස් 2යි ගියේ. අපිට මේ පින්කම් සියල්ලම බාර ගන්නට යෙදුණා. බාරගෙන සාර්ථකව සිදු කරන්න අවකාශය සලස්සලා දුන්නා. ඒ තරමට ශක්තියක් තියෙන ශක්තිමත් පිරිසක් ඉන්නවා අපිට. ඒක ලොකු සතුටක් වාග්යක්. එනමුත් අපිට මේ භික්ෂු ජීවිතයේ වැරදි අඩුපාඩු හොයන පිරිස් අද වගේම පින්නතුනේ එදත් හිටියා. අපි කියනවා සත් සාත්‍රුවරු කියලා. මේ ආදී වශයෙන් විවිධ ආගම් තිබුණා. බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච කාල සීමාවේ ආගම් 62ක් තිබ්බා කියලා ධර්මයේ තුල සඳහන් වෙනවා. මේ සියල්ල පිළිබඳව සලකලා බලනකොට මේ සාංචාරික ජීවිතයක් ගත කරපු භික්ෂුන් වහන්සේලාට එකල හිටපු අන්‍ය තීර්ථකයන් ඒ වගේම අනිකුත් පුජ්‍යලයන් විවිධ චෝදනා කළා. මොකද මහා සංඝරත්නයේ බුද්ධ ශ්‍රාවකයෝ කියලා කියන්නේ ප්‍රාණඝාත අකුසල් කරන්නේ නැති, අනුන්ගේ දේවල් හොරකම් කරන්නේ නැති, මේ පංචශීල ප්‍රතිපදාවට අනුගත වෙලා කටයුතු කරන පිරිසක්. හැබැයි මේ සාංචාරික ජීවිතයේ ගත කරන භික්ෂුන් වහන්සේලා අද වගේ වාහන තිබුණේ නැහැ. එදා කාලේ තිබුණ ලොකුම වාහනේ හැටියට පාගමනින් වැඩම කරන එක තමයි බොහෝ භික්ෂුන් වහන්සේලා සිද්ධ කළේ. එහෙම පාගමනින් වැඩම කරනකොට වැහිබර කාල සීමාවන් වල තුන් වහන්සේලාගේ ස්වභාවය උනේ සංචාරක ජීවිතයක් ගත කරමින් දහම් දේශනා කරන එක. ඔබ දන්නවා ධර්මයට අනුකූලව අපේ තියෙන කොටස් තුනක් තියෙනවා, කාල තුනක්. හේමන්ත, ගිම්හාන, වස්සාන කියලා කාල තුනක් තියෙනවා. මේ කාල තුනේම මහා සංඝරත්නයේ ධර්මචාරිකාවේ වැඩම කළා. ඒ වැඩම කරපු භික්ෂුන් වහන්සේලා දිහා බලාගෙන හිටපු අය වැහි කාලේ භික්ෂුන් වහන්සේලා යනවා දැකලා කිව්වා, අන්න බුද්ධ ශ්‍රාවකයෝ අනුන්ගේ පරපණ නසන්නේ නැහැයි කියලා කියන බුද්ධ ශ්‍රාවකයෝ අර පුංචි පුංචි සතු පාගගෙන ඒ සතු මරාගෙන සෝවා දහමටවත් ආදරයක් නැතුව කටයුතු කරනවා කියලා. මොකද්ද මේ ධර්මයේ කියලා. එහෙම චෝදනාවන් එල්ල වෙන්න ගන්නකොට මේ විදිහට සමාජයෙන් පැන නැගිච්ච විවිධ චෝදනා අගුණ මේ දේවල් බුදුහාමුදුරුවන්ට ගිහිල්ලා මහා සංඝරත්නය සැලකලාම බුදුහාමුදුරුවෝ දේශනා කළා, මහණෙනි මේ හේමන්ත, ගිම්හාන, වස්සාන කියන මේ කාල තුනේ වස්සාන සමය තුල නැත්නම් මේ වැහිබර කාල සීමාව තුල හැමෝම එක තැනකට වෙලා ධර්මයේ පිළිබඳව ප්‍රායෝගිකව කටයුතු සිදු කරන්න කියලා. ඒක පින්නතුනේ වස් කාල සීමාව තුල එක තැනකට වෙලා ඉන්න කිව්වේ වැහි නිසාම නෙවෙයි. එකක් තමයි සංචාරක ජීවිතයක් ගත කරපු මහා සංඝරත්නයේ විවේකයක්. මේ මාස 3 තුල තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් යම්කිසි වැඩපිළිවෙලක් එක තැනක ඉඳගෙන කරන්න කියලා. ඒ අනුව බුදුහාමුදුරුවෝ දේශනා කළා,
අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුම් මහණෙනි මේ තුන් මාසයේ තුල වස් සමාදන් වෙලා එක තැනකට වෙලා ඉන්න මම අනුමත කරනවා කියන්නේ. ඒ දේශනාව ඒ විදිහට බුදුහාමුදුරුවෝ සිද්ධ කළාම භික්ෂුන් වහන්සේලා එක තැනකට වෙලා වස් සමාදන් වෙලා කටයුතු කළා. හැබැයි මෙහෙම කටයුතු කරන අතරේ සමහර භික්ෂුන් වහන්සේලා වස් සමාදන් වෙලා ඒ වස් කාලයේ තුලත් ගියා ධර්මචාරිකාවේ. ඕක දැක්කහම නැවතත් චෝදනා එල්ල වෙන්න ගත්තා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ නැවතත් අනුමත කරනවා මහණෙනි වස්තු මාසයේ තුල වස් සමාදන් වුණායින් පසුව ස්ථානයෙන් බැහැරට ගිහිල්ලා කටයුතු කරන්නේ නැතුව තමන් ඉන්න ඒ ආරාමයේ තුල ඉඳගෙනම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනාවන් සිද්ධ කරමින් ඒ වාගේම තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙනුත් වැඩ කටයුතු සකස් කරගන්න කියලා. ඒ අනුව උන්වහන්සේලා එක තැනකට වෙලා මේ වස්තු මාසයේ ඇසල පොහොය දවසේ වස් සමාදන් වෙලා එතෙන් පටන් මාස 3ක් එක ස්ථානයක රැඳෙන්න ගත්තා. ඒ වගේම මේ විදිහට රැඳුනහම සමහර භික්ෂුන් වහන්සේලාට විවිධ ගැටලු ආවා. මොකද හේතුව එක හාමුදුරු කෙනෙක් මේ විදිහට වස් සමාදන් වෙලා ඉන්නකොට ඒ හාමුදුරන්ට එල්ල වෙනවා බහැරට වඩින්න හේතු කාරණා. එක අවස්ථාවකදී එක උපාසක මහත්තයෙක් ඇවිල්ලා එක හාමුදුරු කෙනෙක්ට කියනවා ස්වාමීනි මම මගේ වියදමින් විහාරයක් ඉදි කළා. මම කැමති මේ විහාරය තුල ඔබ වහන්සේලා වඩම්මලා ඔබ වහන්සේලාට දන් දෙන්නට මම කැමති. බණ අහන්නට මම කැමති. සංඝෝපස්ථාන කරන්න මම කැමතියි කියලා. ඒ වෙලාවේදී මහා සංඝරත්නය සිහිපත් කරනවා අපි වස් සමාදන් වෙලා ඉන්න නිසා අපට වස් කාලය තුල අපිට එන්න පුළුවන්කම නැහැ. මේ වස් කාල සීමාව අවසානයේ අපි සම්බන්ධ වෙන්නම් කියලා. හැබැයි මේ පුජ්‍යලයා මේ චෝදනාත්මක කාරණාව බුදුහාමුදුරුවන්ට ගිහිලා මහා සංඝරත්නය සිහිපත් කළාම බුදුහාමුදුරුව අනුමත කළා වස් කාල සීමාව තුල තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් සහෝදරයා සහෝදරිය වෙනුවෙන් ළඟම සොහොයුරෙක් නැත්නම් ඥාතියෙක් වෙනුවෙන් තමන්ට ළඟින්ම අපෝපකාර කරන දායකයෙක් වෙනුවෙන් පමණක් බැහැරට වැඩම කරන්නට හැබැයි දින 7ක් ඇතුළත නැවත තම විහාරස්ථානයට පැමිණෙන්න ඕනි කියලා. ඒවා සමාදන් වෙච්ච ස්ථානට. හැබැයි අම්මා තාත්තා වෙනුවෙන් නම් ඒ ගමන එළියට යන්නේ බැහැරට යන්නේ උන්වහන්සේලාට පුළුවන්කම තියෙනවා. සත් දවසක් ඇතුළත නැවත මේ විහාරයට එනවා කියන කාරණාව අමතක කරලා වුණත් එළියට ගියත් ඒක පාපයක් වරදක් නොවේ කියලා බුදුහාමුදුරුවෝ අනුමත කරන්නට යෙදුණා. මොකද හේතුව බුදුහාමුදුරුවෝ හැමතැනකම අම්මා තාත්තට කොහොමත් මූලිකත්වයේ දීපු නායකයෙක්. මේ විදිහට කොහොම හරි වස් කාල සීමාව තුළ දින 7කට මේ විදිහට සීමා වෙලා ඒ දින 7 ඇතුළත භික්ෂුන් වහන්සේලා එළියට ගියොත් නැවත විහාරස්ථානයට ඇවිල්ලා ඒ විදිහට වස් සමාදන් වෙලා කටයුතු සිද්ධ කරගන්නට යෙදුණා. ඉතින් මේ විදිහට වස් සමාදන් වෙන්න බුදුහාමුදුරු මාස 3ක කාලයක් වෙන් කළා. ඒ වෙන් කරපු මාස 3ක කාල සීමාව තුළ භික්ෂුන් වහන්සේලා වස් සමාදන් වෙලා වස් වැඩ වාසය කළා. මේ වස් කාල සීමාව පුරාවටම උපාසක උපාසිකා පිරිසට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා සිද්ධ කරන්නට ඒ වගේම භික්ෂුන් වහන්සේලාගේ ආධ්‍යාත්මික දියුණුව ඇති කර ගන්නට බුදුහාමුදුරුවෝ අපිට මේ කාල සීමාව තුළ වැඩිපුර පින්වතේ වැඩවල යෙදෙන්න කියලා අනුශාසනා කළා. තව එක පැත්තකින් පින්වතුනි මේ වස් කාල සීමාව තුළ තවත් තියෙන විශේෂ කාරණාවක්. ඒ තමයි යම්කිසි භික්ෂුන් වහන්සේ කෙනෙක් වස් සමාදන් වෙලා වැඩ වාසය කරනවා නම් යම්කිසි ස්ථානයක ඒ ස්ථානයේ යම්කිසි කෙනෙක් ඉදිකඩුවක තරම් හෝ පුංචි දෙයක් අරගෙන ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේලා අතට ඒක පූජා නොකළා ඒදී තමා සතුව තියාගෙන හිතින් හිතුවිල්ලක් ඇති කරගත්තා නම් මේ දේ මහා සංඝරත්නයට පූජා වේවා කියලා සිතුවිල්ලක් ඇති කරගත්තා නම්
ඒ සිතුවිල්ලම ප්‍රමාණවත් පින්නුතුනි මේ වස් කාල සීමාව තුළ සංඝ සතු මහා දානමය පින්කමකින් ලබන පුණ්‍ය ශක්තිය ලබන්නට ඒ තරමටම බලයක් ශක්තියක් ඒ වගේම තමයි මහා ආනිසංසයන් රැස් කරගන්න පුළුවන් කාල සීමාවක් කියලා දහම තුල සඳහන් වෙන්නේ. එහෙමනම් මේ වස්තු මාසයේ පුරාවටම අපි පුළුවන් උපරිමයෙන් මහන්සි වෙලා අපකප වෙලා වීරිය වඩමු මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට. මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට අපි උත්සාහය කියන කාරණාව තිබී උත්සාහය කියන කාරණාව පිළිබඳව අපි මොහොතක් කල්පනා කරවතින් පින්නතුනේ අපිට බුදුහාමුදුරුවෝ ව්‍යාග්ගපජ්ජ සූත්‍රයේදී දේශනා කරනවා මෙලව දියුණුවට අවශ්‍ය කරන කාරණා අතර එක කාරණාවක් හැටියට උත්තාන සම්පදාව උත්සාහය. අපි දන්නවා ගොඩක් වෙලාවට අපි උත්සාහ කරන්නේ පින්නතුනේ වැරදි අවබෝධයකින්. දැන් මේ විදිහේ පැයක විතර ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට ටික වෙලාවක් යනකොට ඔබට නිදිමත එන්නට පුළුවන්. එහෙම නිදිමතක් වගේ එනකොට අපි උත්සාහ කරන්න ඕන නිදිමත කොහොම ආවත් අපි කොහොම හරි අමාරුවෙන් හරි ඉවසගෙන මේ ධර්මයේ පිළිබඳව තියෙන ශ්‍රද්ධාව මූලික කරගෙනම අපි පුළුවන් තරම් මේ ධර්මයේ අපේ ජීවිතයට එකතු කරගන්න උත්සාහ ගන්නවා කියන තැන. එහෙම නැතුව අපිට යමක් අපහසු වෙනකොට අපි ඒ පස්සට දාලා අපි ඒ කාරණාව නැවත වෙන වෙලාවක කරන්නට අපි හිතනවා නම් ඒ තුල පින්නතුනේ උත්සාහයක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරමු අපි මේ ධර්ම මාර්ගය තුල ගමන් කරන්නට. එහෙම ගමන් කරනකොට අපට පුළුවන් මේ දුක්ඛිත ජීවිතයෙන් නැත්නම් මේ දුක්ඛිත භාවයෙන් මිදලා බුදුහාමුදුරෝ දේශනා කරපු පරම සුවය විඳින්නට ඒ නිර්වාණගාමී මාර්ගය තුල අපිට ඒකට අවශ්‍ය කරන්නේ මහා ලොකු දේවල් නෙමෙයි. අපි මහා ලොකුවට නිවන හොයාගෙන ගොඩාක් තැන් වල යනවා. හැබැයි මේ ගොඩාක් තැන් වල ගියාට අපිට පින්නතුනේ නිවන තියෙන්නේ පරිබාහිර වෙන කොහෙවත් නෙමෙයි පින්නතුනේ නිවන තියෙන්නේ අපි ළඟම තමයි. ඔබ අහලා තියෙනවා කතාවක් ඕනෑම ස්වාමියෙකුට පුළුවන් තමන්ගේ බිරිඳ යක්ෂණියක් කරන්නත් දිව්‍යාංගනාවක් කරන්නත්. ඒ වගේම තමයි ඕනෑම පුළුවන් බිරිඳකට තමන්ගේ ස්වාමියා යක්ෂයෙක් කරන්නත් ඒ වගේම දෙවියෙක් කරන්නත්. ඒ නිසා ඒ වගේම තමයි අපිට පුළුවන් අපේ ජීවිතයේ තුළම අපේ ජීවිතය අපායක් කරගන්නවා වගේම දිව්‍ය ලෝකයක් කරගන්න. ඒ නිසා බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරපු නිවන වෙන කොහෙවත් හොයන්න යන්න අවශ්‍ය නැහැ. අපේ ජීවිතයේ තුලම තියෙනවා. හැබැයි දකින්න ඕන අපේ ජීවිතයේ තුලින් අපි ගොඩාක් වෙලාවට මම කියලා මමත්වයෙන් අපි ගොඩක් දේවල් අල්ලගෙන ඉන්නවා. හැබැයි අපි එහෙම අල්ලගෙන හිටියට ඇත්තටම මම කියලා කෙනෙක්වත් මම කියලා දෙයක්වත් මේ ලෝකයේ තුල නැහැ. ඒ මමත්වයේ දුරු කරන තාක්කල් අපිට මේ සසර ගමන යන්න වෙනවා. ඒ නිසා ඒ දුරු කරගන්නට අපි උත්සාහවත් විය යුතුයි. එහෙම දුරු කරගත්තාම තමයි නිවන මේ මාර්ගය තුල ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය තුළ පුළුවන් උපරිම කැපවීම කරලා පුළුවන් උපරිම උත්සාහය දරලා මේ ධර්ම මාර්ගයේ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නට අපි උත්සුක වෙමු. ඒකනේ අපි මේ හැම පින්කමක්ම සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ නිර්වාණගාමී මාර්ගයේ අපි සොයන නිවන අප තුළින්ම අපිට ජනිත කරගන්නට පුළුවන්. අපේ තුල තියෙන අගුණයන් දුරු කරගෙන අප තුල තියෙන ගුණයන් ඉස්මතු කරගත්තාම අපි ගොඩාක් වෙලාවට පින්නතුනි අපි ළඟ තියෙන එකම එක ගුණය හෝ දකින්නේ නැතුව පරිබාහිර ලෝකයාගේ තියෙන දහස් ගණන් අගුණ හොයන එකයි අපි වැඩි හරියක් කරන්නේ. එහෙම නැතුව අපි තියෙන එකම ගුණය පිළිට පිණිස ප්‍රාර්ථනා කරගෙන ඒ ගුණයම අපි වර්ධනය කරගන්න උත්සාහ කරනවා නම් අපිට පුළුවන් අපේ ජීවිතය සාර්ථක කරගන්න. ඒ නිසා තමයි අර මම මුලින්ම කිව්වේ අපේ සිතේ තියෙන මේ රාගය, ద్వේෂය, මෝහය දුරු කරගන්න උත්සාහ වෙමු. අපි හැමෝගෙම ළඟ මේ කියන කාරණාවන් තුන තියෙනවා. ඒ කාරණාවන් තුන දුරු කරගන්නට අපිට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං. මේ සියලුම අකුසල ධර්මයන් දුරු කරගන්න. ඒ සියලුම අකුසල කර්මයන් දුරු කරගන්න එක අපට
බොහොම පහසු කාර්යයක්. මොකද හේතුව කුසල් දහම් අපි කරන්න පුරුදු වෙනවා නම්, එහෙම නැත්නම් මේ කරන අකුසල කර්මයන් ටික අපි නවත්ත ගන්න පුළුවන් නම් අපිට පුළුවන් පින්නතුනේ ඉබේටම අපේ නිර්වාණගාමී මාර්ගය ඇති කරගන්න. අපි හැමෝටම මේ ලෝකයට පහළ වෙනකොට යම්කිසි ශක්තියක් තියෙනවා. ඔබට මට අපි කාටත් මේ විශ්වය තුලින් යම්කිසි ශක්තියක් ලැබිලා තියෙනවා. ඒ ලැබිලා තියෙන ශක්තිය අපි යටපත් කරගෙන ඉන්නේ අපේ අකුසල් නිසා. ඒ නිසා අපි පුළුවන් තරම් පින්කම් කරගන්නකොට අර අකුසලයන් යටපත් වෙලා අපි ළඟ තියෙන මේ ශක්තියෙන් ඉස්මතු වෙනවා. ඒ ශක්තියෙන් ඉස්මතු කරගන්න බුදුහාමුදුරෝ දේශනා කරපු දාන සීල භාවනා ආදී වශයෙන් තියෙන පින්කම් කරගන්නකොට අපි නොදැනුවත්ව මේ ශක්තියින් ටික ඉස්මතු වෙලා එනවා. ඒ ශක්තියින් ඉස්මතු වෙනකොට පින්කම් කරගන්නකොට අපේ සිත පිරිසිදු වෙනකොට රාග ద్వේෂ මෝහ අඩු වෙනකොට මේවා ක්‍රමක්‍රමයෙන් සිද්ධ වෙනකොට පින්නතුනි අපේ හිත දියුණු කරගන්න පුළුවන් මට්ටමකුත් ඒ එක්කම එනවා. ඒකට තමයි බුදුහාමුදුරු දේශනා කළේ අපේ හිත අපි දමණය කරගත යුතුයි කියන කාරණාව. එහෙම දමණය කරගත්තාම අපිට පුළුවන් මේ හිත යම් කිසි මට්ටමකට දියුණු කරගන්න. අඩුම තරමේ මේ ලැබුව මනුෂ්‍ය ආත්ම භාවයේ තුලදී අපිට හිත දියුණු කරගන්න බැරි වුණත් අපි ඒ වෙනුවෙන් වීරිය වඩමු. ඒ වෙනුවෙන් වීරිය වැඩිම තුලම තමයි අපිට මේ ගමනේ සාර්ථකත්වයක් දකින්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසා මේ අකුසල ධර්මයන් දුරු කරගන්නට උත්සාහ කරමු. කුසල දහම් දියුණු කරගන්නට උත්සාහ කරමු. ඒ වගේම තමයි අපේ හිත දියුණු කරගන්නට මේ විදිහට ඒක තමයි අපිට අපේ බුදුහාමුදුරු ධර්මයේ තුලදී අපිට උගන්වපු ධර්මය. එහෙම නැතුව අපි මේ දේවල් කරගන්න නැතුව වෙන වෙන මාර්ග ඔස්සේ ගමන් කරනවා නම් අපිට අපේ ජීවිතය සකස් කරගන්න පුළුවන්කම නැහැ. ඒ නිසා පළමුවෙන්ම ඔබ තුළ තියාගන්නට තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධාවක්, තුනුරුවන් පිළිබඳව ගෞරවයක් තියාගන්න. අද ගොඩාක් වෙලාවට අපි දකින දෙයක් තමයි තුනුරුවන් කෙරෙහි තියෙන ගෞරවයේ ශ්‍රද්ධාව අවබෝධී ගිලිහිලා ගිහිල්ලා. අපි ගොඩාක් වෙලාවට බුදුහාමුදුරුවෝ කෙරෙහි ගරුත්වය දක්වන එක සමහර වෙලාවට අඩු වෙලා. හැබැයි අපි ලංකාවේදී නම් පුංචි කාලේ ඉඳලම බුදුහාමුදුරුවෝ පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන, ගරුත්වයක් ඇති කරගෙන, ශ්‍රද්ධාවක් ඇති කරගෙන කටයුතු කරන නිසා පාරේ තොටේ යනකොට බුදු පිළිමයක් දැක්කත් අපිට නැගිටින මට්ටමට අපේ සිත සකස් වෙනවා. ඒ අතර පින්න ශ්‍රද්ධාවක් බුදුහාමුදුරුවෝ පිළිබඳව නැති මිනිස්සුත් අපි මේ සමාජය තුල දකිනවා. ඔබ දකිනවා සමහර වෙලාවට අපි පන්සල් වල විශේෂයෙන්ම ආසන ධර්මාසන තුල නැත්නම් බුදුහාමුදුරුවෝ දෙසා මල් පහන් පූජා කරන ආසන තුල අපි බෝඩ් එකක් දෙකක් ගහලා තියෙනවා මේ ආසන තුල පහන් පත්තු කරන්නට එපා කියලා. හැබැයි සමහර වෙලාවට මේ බෝඩ් එකත් අනිත් පැත්ත හරවලා පහන් පත්තු කරන ස්වභාවයක් අපි දකිනවා. ඒ පිළිතුරු ශ්‍රද්ධාව නැතිකම නෙවෙයි, ශ්‍රද්ධාව තියෙනවා. හැබැයි ශ්‍රද්ධාව තිබුණාට ඒ ශ්‍රද්ධාව තියෙන්නේ යම් කිසි තියෙනවට ඕන ප්‍රමාණයට වඩා ඉහළට ගිහිල්ලා. ඒ නිසා ඒ ශ්‍රද්ධාව වගේම ප්‍රඥාව කියන මේ කාරණාවන් දෙක සමබරව අපි තබා ගන්නට ඕනේ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරපු බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාව නම් මඟ අනුගමනය කරන එක. බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාවක් අපි තුළ පවතිනවා නම් අපි අනිවාර්යයෙන්ම අපි තුළ වර්ධනය කරගත යුත්තේම බුදුහාමුදුරුවන්ගේ ළඟ තිබිච්ච ගුණධර්ම තමයි. බුදුහාමුදුරුවන්ගේ ළඟ රාග ද්වේෂ මෝහ තිබුණේ නැහැ. උන්වහන්සේ ළඟ තරහව ක්‍රෝධය ඊර්ෂ්‍යාව කියන කාරණා තිබුණේ නැහැ. උන්වහන්සේ ළඟ තිබුණේ කරුණාව, මෛත්‍රිය, දයාව, සෙනෙහස, අනුකම්පාව කියන මේ ගුණධර්ම ටික. එහෙමනම් උන්වහන්සේ සරණ යන පුජ්‍යලයෝ හැටියට අපි ළඟ බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපි කිව්වට ඕක ගාථා පාඨයටම සීමා වෙනවා නම් ඒකේ හරය අපි ළඟ වර්ධනය කරගන්න උත්සාහ කරන්නේ නැත්නම් අපි බුදු සරණ ගිහිල්ලා නැහැ. නියම බුද්ධං සරණං ගච්ඡාමි කියන පරිදි නියම බුදුන් සරණ ගිය පුජ්‍යලයේ බවට පරිවර්තනය වෙන්නට නම් බුදුහාමුදුරන්ගේ ජීවිතය තුළ තිබිච්ච කරුණා, මෛත්‍රිය, දයාව කියන ගුණධර්ම වලින් බිඳක් හරි අපි අපේ ජීවිතයට එකතු කරගත යුතු වෙනවා.
අපිට බුදුහාමුදුරුවෝ තරම් කරුණාව දක්වන්න බැරි වෙන්න පුළුවන්. අපිට බුදුහාමුදුරුවෝ තරම් මෛත්‍රිය කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඉන් බිදක් හරි අපි අපේ ජීවිතය තුළ වර්ධනය කරගන්න උත්සාහ කරමු. එතකොට අපට පුළුවන් බුදුහාමුදුරුවෝ කෙරෙහි පවතින ශ්‍රද්ධාවම අරමුණු කරගෙන හරි මරණින් මතු සුගතිගාමී භවයක උපදින්නට. ඒ වගේම තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ පිළිබඳවත් අපිට ශ්‍රද්ධාවක් තිබිය යුතුමයි. ඒ ධර්මයේ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නට ඕනේ. ඒ ධර්මයේ පිළිබඳව අපි අපේ ඔළුවට අරගෙන ධර්මයට අනුගත වෙලා ධර්මානුකූල ජීවිතයක් සකස් කරගත යුතුයි. බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට කියලා. ධම්මං සරණං ගච්ඡාමි කියලා අපි කියුවට මේ ධර්මය අපේ ජීවිතයට ප්‍රායෝගික කරගන්නේ නැත්නම් ඒ ධර්මයෙන් අපිට සාර්ථකත්වයක් ලබන්න බෑ. ඒ නිසා ධර්මයේ පිළිබඳව තියෙන ශ්‍රද්ධාව කියන කාරණාවේදී බුදුහාමුදුරුවෝ අපිට සූත්‍ර රාශියකම දේශනා කරනවා පින්නතුනි රාග ද්වේෂ මෝහ ආදී අකුසලයන් දුරු කරගන්නට කියලා. මේ සූත්‍ර ගණනාවකම බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරනවා අපේ ළඟ තියෙන මේ හිතේ කෙලෙස් ටික දුරු කරගන්නට කියලා. එහෙමනම් පින්නතුනි ඒ කියන ධර්මයේ අපි ඒ විදිහට අපේ ජීවිතයට එකතු කරගෙන කටයුතු නොකළොත් එහෙම අපි ධර්මයේ කිරීම කිසිම සද්ධාාවක් නැති පුජ්‍යලිය බවට පත් වෙනවා. ඒ නිසා ධර්මයේ පිළිබඳව අවබෝධයෙන් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව කටයුතු සිද්ධ කළ යුතු වෙනවා. ඒ වගේම තමයි මහා සංඝරත්නය පිළිබඳව ශ්‍රද්ධාවෙන්ම කටයුතු කළ යුතු වෙනවා. මහා සංඝරත්නයට ශ්‍රද්ධාවක් ඇතුව කටයුතු කරන්න. හැබැයි අපි ජීවිතය තුළ අපි දකින එක කාරණාවක් තමයි විවේචනයක් කරනවා නෙවෙයි. ඔබ දකින ලංකාවේ තියෙන එක්තරා නාට්‍යයක් සින්දු කියලා. ගොඩක් වෙලාවට අපි ඔබෙන් අහුවොත් ප්‍රශ්නයක් විදිහට මේ සින්දු ටෙලි නාට්‍යයේ ඉන්න පොඩි හාමුදුරන් ඔබ කොච්චරක් ආදරේද කියලා අහුවොත් එහෙම ඔබ කොච්චරක් උන්වහන්සේට ගරු කරනවද කියලා අහුවොත් ඔබ හැමෝම එකහෙලාම ඔව් කියලා පිළිගනි. හැබැයි මේ කතාවට රඟපාන ඒ පොඩි හාමුදුරුවන්ට ආදරය කරන ඒ කෙනෙක්ගෙන් අපි අහුවොත් එහෙම ඔබේ ගමේ පන්සලේ ඉන්න පොඩි හාමුදුරුවන්ට ඔබේ තරම් ආදරය කරනවද කියලා සමහර වෙලාවට ඊට වඩා ආත්පසින්ම වෙනස් උත්තරයක් වෙන්න පුළුවන්. මොකද හේතුව අපි අවංකවම අපේ මහා සංඝරත්නය පිළිබඳව දකින ආකල්පය එතනදී වෙනයි. හැබැයි අපි අතනදී දකින මහා සංඝරත්නය කියන දකින තැනදී අපි ආකල්පය වෙනයි. ඒ නිසා මහා සංඝරත්නය පිළිබඳව අපි ශ්‍රද්ධාවක් අවබෝධයක් ඇති කරගත යුතුයි. උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා නිරන්තරයෙන්ම පිළිපැදිය යුතුයි. උන්වහන්සේගේ අනුශාසනා එක්ක අපේ ජීවිතය සකස් කරගන්නට උත්සාහ ගන්නට අවශ්‍ය කරනවා. ඉතින් මේ විදිහට මේ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් පිළිබඳවම හොඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන් නම් ඒ ඇති කරගන්න අවබෝධයම කරන කොටගෙන අපිට පුළුවන් බුදුහාමුදුරුවෝ කෙරෙහි පවතින මේ ශ්‍රද්ධාව මරමුණු කරගෙන අපට පුළුවන් සසර ගමන සෝපත් භාවයට පත් වෙන ආත්ම භාවයකට යන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කෙනෙක්ට මරණයට පත් වෙන වෙලාවේ තමන්ගේ හිතේ තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධාවක් ඇති කරගන්න පුළුවන් නම් ඒ කෙනා මරණින් මතු ගිහිල්ලා උපදින්නේ සුගතිගාමී භවයක කියන කාරණාව බුදුහාමුදුරුවෝ අපේ ධර්මයේ තුලදී දේශනා කරලා තියෙනවා. එහෙමනම් ඒ ශ්‍රද්ධාව ඇති කරගෙන කටයුතු කරමු. එතකොට අපිට පුළුවන් මේ සාංශාරික භවගාමී ජීවිතේ මහා දුකක් විඳින්මින් ආපු මේ සසරේ නැවත දුකකටපත් නොවි සබ විඳින්නට. ඒ නිසා මේ ලැබුවා වූ වස්කාල සීමාව තුළ මේ ලැබුවා වූ මනුෂ්‍ය ජීවිතය තුළ දාන ශීල භාවනා ආදී වශයෙන් පින්කම් කරගෙන අපේ ජීවිතය සාර්ථකමත් භාවයටත් පත් කරගෙන අපේ ධර්මඥානයත් වර්ධනය කරගෙන සසර ගමන දුකකටපත් නොවි සුගතිගාමී භවවල උප්පත්තිය ලැබමින් කෙලවර උතුම් නිර්වාණ අවබෝධයේ පිණිසම කටයුතු කරන්නට අපි වෙර වීරිය දරමු. එතකොට අපට පුළුවන් මේ කාර්ය සම්පූර්ණ කරගන්න. ඉතින් ඊට වඩා දීර්ඝ වශයෙන් කාල වේලාව ගන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අද දවසේ පළවෙනි අද දවසේ මේ විදියට මම සිද්ධ කරන පළවෙනි දේශනාව නිසාවෙන් මම ගැඹුරු කාරණාවන් පිළිබඳව දේශනා කරන්නට ආරම්භ කරගත්තේ නැහැ. ඉතින් බොහොම සරල කාරණාවන් ටිකක් විතරයි
සියලු කාරණා ගොඩක් මම ඒක රාශී කරගෙන ඒ කාරණා වලින් පොඩ අරගෙන මේ කාරණා සියල්ලක්ම වාගේ සිහිපත් කරන්නට යෙදුනේ. නමුත් අපි ඉදිරියේදී ඒ විවිධාකාරයේ අරමුණු ඉදිරිපත් කරගෙන විශේෂයෙන්ම මේ පුතජන ස්වභාවය පිළිබඳව පුතජන ස්වභාවයෙන් එහාට යනකොට අපිට හම් වෙනවා සෝතාපන්න ඵලය. අපි කොහොමද සෝතාපන්න ඵලයටපත් වෙන්නේ? ඒ වගේම සෝතාපන්න ඵලයෙන් එහාට මේ මගඵල තත්වයන් පිළිබඳව, ඒ වගේම මේ සාංශාරික ජීවිතය පිළිබඳව, ඒ වගේම මේ සසර ගනුදෙනු පිළිබඳව මේ ආදී වශයෙන් විවිධ මාතෘකා ඔස්සේ අපි ඉදිරියට ධර්මානුශාසනාවන් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වන විදිහට ඒ කාරණාවන් සාර්ථක කරගන්නට, ඒ වගේ මේ කාරණාවන් අවසානයේ ඔබ බලාපොරොත්තු වන පරිදි ඔබේ නිවීමක් සැනසීමක් ඇති කරගන්නට පුළුවන් වන විදිහට ඒ කාරණාවන් සකස් කරගන්නට අපට අවකාශය ලැබේවි. ඒ නිසා මේට වඩා මේ වෙලාව තුල මම ධර්ම දේශනාව දීර්ඝ කරන්නට බලාපොරොත්තු නොවෙනවා. කෙසේ වෙතත් මේ සියලුම ආකාරයේ පින්කම් සිද්ධ කිරීම තුළින් අපිට මහා කුසල ශක්තියක් ලැබෙනවා. විශේෂයෙන්ම ධර්මයේ ශ්‍රවණය කිරීම තුළ අපට ආනිසංසයන් පහක් බුදුහාමුදුරුවෝ ප්‍රධාන වශයෙන් දේශනා කරලා තියෙනවා. මේ දේශනාවන් පහ අතර අපිට ධර්මයේ ශ්‍රවණය කිරීම තුළ නොයසෝ කාරණාවන් අහන්නට පුළුවන්කම ලැබෙනවා. අහපු කාරණාවන් තහවුරු කරගන්නට නැවත නැවත අහලා සම්පූර්ණ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම යම් කිසි සැකතනක් තියෙනවා නම් ඒ සැකතන් දුරු කරගන්නට අපට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි අපේ සම්මා දිට්ඨිය ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි පිරිසිදු සිතක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. ලස්සන හිතක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් අපේ අනාගතය සාර්ථක අනාගතයක් බවට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. මේ ආදී කාරණාවන් පහක් ප්‍රධාන වශයෙන් දහම තුලදී අපිට හඳුන්වනවා. ඒ හඳුන්වන කාරණාවනුත් සාර්ථක කරගන්න අපිට මේ ධර්ම දේශනාවන් ඉවහල් වෙනවා. ඉතින් අපි ධර්ම දේශනාවේ පින්කම පුංචි පින්කමක් හැටියට කල්පනා කළා. මේ තුල අන්තර්ගත වෙන ගැඹුර පිළිබඳව කල්පනා කළාම මේක පොඩි පින්කමක් නෙවෙයි, මහා බලගත් පින්කමක් බවට පත් වෙනවා. මොකද හේතුව ධර්මයේ කෙනෙකුට දේශනා කිරීම වගේම ධර්මයේ තව කෙනෙකුට අහන්න අවකාශය සලස්වලා දෙන එකත් මහා පින්කමක් හැටියට තමයි ධර්මයේ තුල අපි දකින්නේ. ඉතින් ඒ නිසාවෙන් මේ ධර්මයේ බෙදා දීලා, ඒ ධර්මයේ තව කෙනෙකුට අහන්න අවකාශය සලස්වලා දීලා ඒ කාරණාවන් සම්පූර්ණ කිරීම තුළින් අපි පුංචි පින්කමක් නෙවෙයි, මහා පින්කමක්, සබ්බදානං ධම්මදානං ජිනාති කියන බුදු වදනට අනුව සියලුම දානයන්ට වඩා උතුම් වෙන ඒ උතුම්ම දානය හැටියට ධර්ම දානමේ මහා පින්කම් තමයි මේ සිද්ධ කරගන්නේ මේ කාල සීමාව පුරාවටම. ඉතින් ඒ නිසා ඔබට මේ කාල සීමාව ඔබේ නිර්වාණගාමී මාර්ගය සාක්ෂාත් කරගන්නට අවකාශයක් උදා වේවා කියන ප්‍රාර්ථනාවන් සිද්ධ කරන ගමන් මේ වෙලාවේදී ඔබට අනුශාසනාවන් සිද්ධ කරලා අවසානයේ අපි බලාපොරොත්තු වෙන පරිදි අර මම මුලින් සිහිපත් කළා වගේම අපේ ජීවිතයේ අපි ළඟ තියෙන මේ රාග ద్వේෂ මෝහයන්ගෙන් චුට්ටක් හරි අපිට යටපත් කරගන්න, අඩු කරගන්නට, එහෙම අඩු කරගන්නට පුළුවන්කම ලැබිලා මේ නිවන කරා ඉතා ඉක්මනින් යන්නට, සසර ගමන තව දික් කරගන්නේ නැතුව කෙටි කරගන්නට අවකාශය ලැබේවා කියන ප්‍රාර්ථනාවන් ඇතිව අපි මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරලා ධර්මානුශාසනාවන් නිමාවටපත් කරමු. මූලික වශයෙන් අරමුණු කරගන්නට අපි මූලික වශයෙන් දෙවියන් සිහිපත් කරලා ගාථාවන් සජ්ජායනා කරලා ආරාධනාවන් සිදු කරන්නට යෙදුණා. ඒ අනුව මේ ස්ථානයේට සාසම්බන්ධ වන්නට කියලා අපි ආරාධනාවන් සිදු කළ පරිදි සියලුම දෙවියන්ට මේ වෙලාවේදී පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරමු. විශේෂයෙන්ම අරමුණු කරගන්නට විහාරස්ථානයේට බෝධීන් වහන්සේට, ඒ වගේම මේ භූමියට, ඒ වගේම අද පින්කමේ දායකත්වයේ දරන අපේ උපුල් මහත්මාණන්, ඒ වගේම මේ රසාංජලී මහත්මිය, ඒ දෙපළට, ඒ වගේම මේ දෙපළ ප්‍රධානම මේ පින්කම් වලට සහසම්බන්ධ වෙන සිතුවිල්ලකින් හෝ දායකත්වයේ දරන ඒ සෑම සියලුම දෙනාටම ඉෂ්ඨකාමී, වස්තුකාමී, පුණ්‍යකාමී, අල්පේසාකේ, මහේසාකේ, ගම්බාර, පලාත්බාර, ශාසන මාමක ආදී වූ ඒ සියලුම දිව්‍ය සමූහයාට මේ පුණ්‍ය ශක්තියෙන් අපි පින් පඬුරු හැටියට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා විශේෂයෙන්ම අපේ
තරමක් අසනීප තත්වයෙන් පසුවන රසාංජලි මහත්මිය ආරක්ෂා කරත්වා එතුමිය ප්‍රධානව සුජීවත්ව වාසය කරන සියලුම ලෝක සියලුම සත්වයාම ආරක්ෂා කරත්වා දෙවියන්ට මේ පුණ්‍ය ශක්තිය උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනාම වේවා කියලා අපි සාදු කියලා දෙවියන්ට පින් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විශේෂයෙන්ම මේ දිනවල ලෝකේ පුරාවට පැතිරලා තියෙනවා කොරෝනා වෛරසයක්. ඒ නිසාවෙන් අපි මේ වෛරසය නිසාවෙන් පීඩාවටපත් වෙච්ච අය වෙනුවෙන් අපි යම්කිසි ආශිර්වාදයක් ප්‍රාර්ථනා කරමු. ඉතින් ලෝකේ මම හිතන්නේ බෞද්ධයෝ වෙච්ච අපි තරම් අන් අය වෙනුවෙන් මෛත්‍රී කරන කරුණාව දක්වන පිරිසක් තවත් නැති තරම්. ඒ නිසා අපි මේ වෙලාවේදී ඒ කොරෝනා වෛරසය නිසාවෙන් රෝගාතුර වෙලා ඉන්න, ඒ නිසාවෙන් අපහසුතාවයන්ට ලක් වෙලා ඉන්න, ගැටලු වලට ලක් වෙලා ඉන්න ඒ සියලුම දෙනාට මේ උදාර පුණ්‍ය ශක්තියෙන් කරන කොටගෙන ඒ අයට වැළඳිලා තිබෙන, වැළඳෙන්නට තිබෙන, ඒ ඇසල පෙනෙන, ඒ ඇසල නොපෙනෙන ඒ සියලුම ලෙඩ දුක් කරදර කම්කටොළු බාධක අපල වදුරු ඒ කොරෝනා ආදී රෝගාබාධ තත්වයන්ගෙන් දුර වෙන්නට මේ සියලු කුසල ශක්තියින් හේතු ආසනා වේවා. ඒ අයගේ ජීවිතයේ පෙර කටයුතු කළේ යම් පරිදිද ඒ පරිදිම සිය ජීවිතයේ සියලුම දෛනික කටයුතු ඉදිරියට පවත්වාගෙන යන්නට කාය චිත්ත වේලාදීකින් තොරව ආයුරාරෝග්‍ය ආදී අභිවෘද්ධි සම්පත් වර්ධනය කරගෙන කටයුතු සිද්ධ කරන්නට ඒ අයට හැකියාව ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා. දීර්ඝායු සම්පන්නිය පිණිසම මේ කුසල් ඒ සියලු දෙනාට ආශිර්වාදයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආශිර්වාද කරමු. ඒ වගේම මේ විහාරස්ථානයේ වැඩ සිට යම්කිසි ස්ථානයක හෝ සිට අපවත් වුණා නම් යම්කිසි මහා සංඝරත්නය වේන ඒ සියලු මහා සංඝරත්නයට මේ විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් අපකප වෙලා ක්‍රියා කරලා කටයුතු කරලා මිය පරලොව යන්නට යෙදුන යම්කිසි දායක කාරකාදී කෙනෙක් වේනම් ඒ සියලුම දායක කාරකාදීන්ටත් ඒ වගේම රට ජාති ආගම සමුද ශාසනීය ලෝකයේ වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ උතුම් වීරෝදාර රණවිරුවන්ටත් ඒ වගේම මේ ලෝකයට විවිධ ආකාරයෙන් විවිධ අවස්ථාවන් වල ඇති වුණා විපත්තිදායක තත්වයන් කරන කොටගෙන මිය පරලොව ගිය ඒ සියලුම දෙනාට ඒ වගේ මේ පෞගේ කාලයක පටන් මේ තියෙන කොරෝනා වසංගතය නිසාවෙන් මරණයටපත් වෙච්ච ඒ සියලුම දෙනාට අපෝබ හැම දෙනාගේම නමින් මේ පරලොව ගිය පින් බලාපොරොත්තු වන සියලු දෙනාට විශේෂයෙන්ම මේ සාංශාරික ගමන ආරම්භ කරපු මොහොතේ පටන් අද මේ ගත කරන මොහොත දක්වා ආවා වූ මේ සසර ගමන තුල ඔබ අප කායිකවත් ගනුදෙනු පවත්වලා සම්බන්ධකම් පවත්වලා කටයුතු කරන මිය පරලොව ගිය පින් බලාපොරොත්තු වෙන ඥාති හිත මිත්‍ර ආදී සියලුම දෙනාට මේ උදාර පුණ්‍ය ශක්තිය අපි සසර ගමන සුවපත් කර ගැනීම පිණිසම අනුමෝදන් වේවා. අප විසින් සිදු කරන අනුමෝදන් කරන මේ උදාර කුසල ශක්තියෙන් මියගිය සියලු දෙනා තමා විසින් සිදු කරගත් පින්කමක්සේ දකිත්වා ලබත්වා අනුමෝදන් වෙත්වා. සසර ගමන සුවපත් කර ගනීවා. දුකකණන් අත මිදේවා. සපතකටපත් වේවා. සපතකණන්ගේ වර්ධනය කර ගනීවා. කෙලවර ජාතියක් ජරාවක් මරණයක් ව්‍යාධියක් දුකක් නැති උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසල ශක්තිය මියගිය සියලුම දෙනාට හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විශේෂයෙන්ම අපි මේ වෙලාවේදී නැවත නැවතත් ප්‍රාර්ථනාවන් සිදු කරමු. මේ පින්කම් වල දායකත්වයේ මූලිකත්වයේ දරන අපේ උපුල් මහත්මයා ඒ වගේම රසාංජලි මහත්මිය ඒ දෙපළගේ දායකත්වයෙන් අද පින්කම සිද්ධ වෙනවා. ඉතින් මේ මහත්මිය ටිකක් අසනීප තත්වයෙන් පසු වෙනවා. ඒ මහත්මිය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම පින්කමේ ප්‍රධාන පරමාර්ථයක් හැටියට තබාගෙනත් කටයුතු කරනවා. ඉතින් ඒ නිසා අපි මූලික වශයෙන් එතුමියට ආශිර්වාද කරමු. මේ සියලු පින්කම් වල කුසල ශක්තිය කරන කොටගෙන ආයුරාරෝග්‍ය ආදී අභිවෘද්ධි සම්පත් වර්ධනය කර ගැනීම පිණිස ඒ වැළඳිලා තියෙන සියලුම රෝගාබාධ තත්වයන්ගෙන් මිදීම පිණිස නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පන්නිය පිණිස මේ උදාර කුසල ශක්තිය එතුමියටද හේතු වාසනාම වේවා කියලා සාදු කියලා අපි ආශිර්වාද කරමු.
එම ආශිර්වාද කරන ගමන් සුජීවත්ව වාසය කරන සියලුම ලෝක සියලුම සත්වයාටත් මේ උදාාර කුසල ශක්තිය මෙලව ජීවිතයේ යහපත අභිවෘද්ධිය පිණිස සියලු ලෝක සියලු දෙවියන්ටත් මිය පරලොව ගිය සියලුම ලෝක සියලුම සත්වයාටත් සුජීවත්ව වාසය කරන සියලුම ලෝක සියලුම සත්වයාටත් මේ උදාාර කුසල ශක්තිය කරන කොටගෙන බෞද්ධයන් හැටියට අපි ප්‍රාර්ථනා කරන පරිදි කෙලවර උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන උතුම් වූ නිවනින් නිවි සැනසීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා දිෂ්ඨාන ඇති කරගෙන අපි ගාථාවන් සජ්ජායනා කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරලා ධර්මානුශාසනාව නිමාවටපත් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. උදේ හැම දිනාටම උතුම් තිරුවන් සරණ ලැබේවා.